බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා විරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาวิรมานิสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราวิรมานิสิกขาปดังสมาธิยามิมุสาวาทาวิรมานิสิกขาปดังสมาธิยามิสุราเมเรมัจจปมาทัฏฐานาวิรมานิสิกขาปดังสมาธิยามิජීවත් වීමේ කලාව ඒ වැඩසටහන් මාලාවේ හතරවෙනි වැඩසටහන අද ඇත්තටම මේ මුල් වැඩසටහන් තුන බලපු අයගෙන් කීප දෙනෙක් අපිට ප්‍රශ්නත් යොමු කරා මම අද ඒක ඒ ඉගැන්වීම තුළදී ඒකට උත්තර කීපයක් දෙන්න බලාපොරොත්තු වෙනවා මේ ජීවත් අපි හැම මිනිස්සෙක්ම බොහෝ ඇසුරු කාලයක් යද්දී අපි ජීවත් වීමේ කලාව අවුල් කරගන්නවා පොඩි කාලේ ඉඳලා අපි බොහොම නිදහස් පරිසරයක ජීවත් වෙලා ඊට පස්සේ දැන් මේ අධ්‍යාපන ක්‍රමයේ දේවල් එක්ක එකතු වෙනකොට සමාජයත් එක්ක එකතු වෙනකොට මිනිස්සු මානසික ආතතිය වැඩි කරගන්න වැඩපිළිවෙලකට තමයි එකතු වෙලා තියෙන්නේ. දැන් මේ ලෝකෙම බැලුවොත් මොනවා හරි මානසික ලෙඩක් බොහෝ අයට සමහර අය ලෙඩේ දන්නෙත් නැහැ. හැබැයි මනෝවිද්‍යාව කියනවා එයාව කතා වහ කරොත් ඒ වෛද්‍යවරයා මෙයාට තියෙන්නේ මේ ලෙඩේ තමයි කියලා. ඒ නිසා මානසික ප්‍රශ්න බොහෝමයකට මිනිස්සු ජීවත් වෙන අයගෙන් 75%ක 80%කට වඩා මුහුණ දෙනවා බැලන්ස් ඒ කියන්නේ මධ්‍යස්ථ මනසක් තියෙන බොහොම ටික දෙනෙක්ට විතරයි. ඉතින් අපි උදව් කරන්නේ ජීවත් වීමේ කලාව කියලා ඒ අන්බැලන්ස් වෙච්ච මනසක් කොහොමද බැලන්ස් කරගන්නේ මධ්‍යස්ථ කරගන්නේ කියන එක. ඉතින් කෙනෙක්ට මේක ටික කාලයක් සවන් දුන්නොත් පුළුවන්. දැන් මේ වැඩසටහන බලපු එක කෙනෙක් සිංගප්පූරුවේ ඉඳන් කතා කරා. මේ සිදුවීම මේ අපි හැමෝටම ජීවිතේ වැදගත්. එයාට පොඩි ටයිම් එකක් දෙන්න කතා කරන්න කියලා. ඉතින් මම කිව්වා ඇවිල්ලා හම්බ වෙලා කතා කරන්න කියලා. නෑ මට ලොකු ප්‍රශ්නයක් ඉන්නේ මට කතා කරන්න ඕන. මේක බැලුවා. බලනකොට හිතුණා මේක මන්ද මනෝවෛද්‍යවරු කීප දෙනෙක්ගෙන් ප්‍රතිකාර ගත්තා. නමුත් මට දැන් මාසයක් තිස්සේ නිින්ද යන්නේ නැහැ කියලා. තරුණ ළමෙක්. ඉතින් මම කිව්වා එහෙනම් කමක් නැහැ. එහෙනම් ප්‍රශ්නේ කියන්නකො මොකක් හරි උත්තරයක් දෙන්න කියලා. ඊටසේ කිව්වා ප්‍රශ්න එයාගේ කතාව පැයකට වඩා දිගයි. ඉතින් කියන්න අමාරුයි. නමුත් මේකේ බොහෝ අයට දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඒ නිසා මම මේ වැඩසටහන ආරම්භයේ කතාව සිහිපත් කරනවා. ඒකේ මුලින්ම කිව්වා එයා අවුරුදු 17 දී මේ කණ්ඩායමක් අසෙන් අරගෙන ගිහිල්ලා අවුරුද්දක් තිස්සේ දූෂණය කරා කිව්වා. වයස අවුරුදු 17 දී ගිහිල්ලා එනකොට. එයාගේ තාත්තා පොලිසිය ගානේ ගිහිල්ලා මේ සම්පූර්ණම එයාව හොයාගන්න උත්සාහ කරත් හම්බ වෙලා නැහැ. එයා ගෙදර එන දවසේ තාත්තගේ මරණය තමයි තිබිලා තියෙන්නේ. ඒගොල්ලෝ අතහැරලා දාලා එනකොට. ඊට පස්සේ පොලිසියට ගිහිල්ලා ඒකට සාධාරණයක් ඉෂ්ට කරගන්න බැලුවාම මේ සාධාරණය කළ නැහැ ඒ කරපු කට්ටිය ඒ කණ්ඩායම ඔක්කොම පොලිසිය අඳුරන එහෙම කට්ටියක් කියලා. ඔහොම මෙරි ජීවත් වෙනකොට බොහොම අමාරුවෙන් සිංගප්පූරුවට යන්න ලැබිලා. එපාර ගිහිල්ලා හේ ගෙවල් වල වැඩ කරගෙන කාලයක් ඉන්නකොට අවුරුදු 10ක් යනකොට එයා මිනිස්සු ඇසුරු කරන්න ගොඩක් බයෙන් ඉඳලා තියෙන්නේ. එක මිනිස්සේ දිගටම ආපු විද්‍යාර්ථීව පස්සෙන් එනවලු ඉවරයක් නැහැ. පස්සේ මෙයාටත් ඒ සම්බන්ධතාවයක් හැදිලා කොහමද ලංකාවට ඇවිල්ලා විවාහ වෙන්න
එතකොට යාට විවාහ වෙන්න බැරි වෙලා මොකද අරයා ඉතාලියන්න කියලා අර ඉතාලියට දෙනවනේ එක්කගෙන යනනේ එහෙ කසාද බැඳ මෙහෙම කසාදයක් අස්සම් කරගෙන. නමුත් ඒ දෙන්න එකට මේ ජීවත් වුණා කව කැමැත්තෙන්ම එයාගේ ගෙදර. එතකොට එතනදී ප්‍රශ්න ආවලු. ඒ මිනිස්සයාට ඉතින් යා නැතුව බැරිලු. කොණ්ඩේ පීරනවලු, කොණ්ඩේ හොදනවලු, එයා කාලලු කන්න දෙන්නේ. ඊට පස්සේ සමහරට පිරිමියෙක් දැක්කත් සැකයිලු, බිම දාගෙන ගහනවලු, අයිස් සමාව ගන්නවලු. එහෙම අවුරුද්දක් විතර එහෙම ජීවත් වෙලා. පස්සේ මේ අර ඉතාලියට අරයාට වීසා ඇවිල්ලා යන්න ගියාට පස්සේ මිනිස්සයාට යන්න ටිකට් තිබිලා නැහැ. පාර එයාගේ අම්මලා මේ මම ඊටාම කෙටියෙන් කියන්නේ මේ කිව්ව කතාව. මේ ටිකට්ස් හදලා පොලියට අරන් යවවලු ගිහිල්ලා මාසෙන් ගෙදර ඇවිල්ලා. නිවාඩුවක් හම්බුණා කියලා. මොකද ඒ ගෑනු කෙනා දකින්න නැතුව ඉන්න බැරිලු. ඉතින් මාස 3ක් තිස්සේ ඉතාලියට යනවලු. අයිත් අම්මගෙන්ම ණයට පොලියට ඉල්ලන් එනවලු. ඉතින් අම්මලා කිව්වලු මේ ළමයා වා සිංගප්පූරු යන්න. මොකද අරයා සිංගප්පූරුවෙන් අයින් කරපු කෙනෙක් මේ එහෙ වීසා නැතුව ඉඳලා. ඉතින් මෙයා 4 වෙනි පාර ඉතාලිය ගිහපු වෙලාවේ සිංගප්පූරුවට යවලු. යවනකොට එහෙ ඉඳන් කෝල් කරනවලු අයියේ වා එහෙම ගියේ අරකයි මේකයි කියලා. අර පිරිමි ළමයා මට සිංගප්පූරුවට එන්න බෑනේ. වා ඉතාලියෙන් යන්න විදියක් නැහැ කිව්වා. ඒ මීට මාස 2-3කට කලින් එයා කෝල් කරලා ෆෝන් එක ආන්සර් කරන්නේ නැතුව නිින්ද ගිහිල්ලා. පැය දෙකක් යනකොට මැසේජ් එකක් එවලා අනේ මට සමා වෙන්න මම මානසික ලෙඩෙක් එහෙම කියලා. කෝල් කරනකොට ෆෝන් එක වදින්න නැල්ලු. ඉතාලියේ ඉන්නේ ළමයාගේ. ඊට පස්සේ ටික වෙලාවකින් දන්න අයගෙන් කෝල් කරලා බලනකොට බෙල්ට් එකෙන් සියදිවි හානි කරගෙන අර ළමයා. ඒ කියන්නේ අර ඉතාලියේ ඉන්න පිරිමි ළමයා සියදිවි හානි කරගෙන. එපාර දැන් මෙයා බොහොම අමාරුවෙන් ටිකට් හදාගෙන ලංකාවට දවස් 17ක් විතර ඉතාලියේ රටේ තිවිලා මෙහෙට ඇවිල්ලා තියෙන ඒවා මරණ පරීක්ෂණ වලට ලක් වෙලා එයාගේ අම්මයි තාත්තයි පිරිමි ළමයා අරයා බලන්නවත් දෙන්නේ නැල්ලු. එයා නිසා තමයි මැරුණේ කියලා ෆෝන් එක ආන්සර් කරේ නැති නිසා. ඊපස්සේ කොහොම හරි මැරුවත් කමන්නේ නැහැ කියලා ගිහිල්ලා බලනකොට අර පිරිමි බොඩි එක කුණු වෙලා තිබුණා. මොකක්වත් ඒ මොකද රසායනික ද්‍රව්‍ය යොදලා නැහැ ගන්ධස්කාරේ. ඒ දැකපු දර්ශනෙත් එයාට අමතක කරගන්න බැරිලු. අර හිටපු මිනිස්සයා කුණු වෙලා විකෘති වෙලා විරූපී වෙලා. ඊට පස්සේ කොහොම හරි මෙයාට ඔහොම ඉන්නකොට තමයි මේක ප්‍රඥා ටීවී එකේ ගිය මේව එක යනකොට කවුරු හරි කියලා මේ YouTube එකේ ලයිව් බලලා තියෙනවා. මේ මුල් වැඩසටහන. ඒ බලලා එහෙම පාර මට කෝල් මේ මාව සම්බන්ධ කරගන්න හැදුවට කොහොමත්ම සම්බන්ධ කරගන්න බැරි වෙලා පේස් අන්තර්ජාලය හරහා. පාර ওই දිගට යාගේ කතාව කිව්වා. ඒ නිසා මේ මාසයක් නිින්ද යන්නේ නැහැලු නිදිපෙති බිව්වන් නිින්ද යන්නේ නැහැලු. සිංගප්පූරු. මොකද්ද කරන්නේ කියලා. ඉතින් මම යාට ප්‍රතිකාරයක් කිව්වා. කරගන්න ඕනේ. ඒකෙන් යාට මනස ඊළඟ දවසේ කිව්වා යාට නිින්ද ගියා කියලා මුලින්ම. එතකොට ඊට පස්සේ මං කිව්වා ඉතින් ඔය දැන් ඔය සියලු දේවල් අතහැරලා එන්නේ කියලා මහාන වෙන්න. දැන් ඉතින් අයි වැඩක් නැහැ නැති වෙන්න ඕනේ ඔක්කොම නැති වෙලා ඉවරයි. මේ එතකොට අර ටිකට් සදා ගන්න සල්ලි ණයට ගත්ත කියලා රටේ අයගෙන් ලක්ෂ 6මාරක් දෙන්න තියෙනවා. මං කිව්වා ඉතින් මේ මිනිස්සුන්ට කියන්නේ ඉතින් අයි දැන් ලක්ෂ 100 දිවි හානි කරගන්න ඕනේ මෙන්න හිටපු මිනිස්සේ. පස්සේ අර මනස සුවපත් වුණාට පස්සේ ණය ගෙවල එන්නම්කෝ එයිද නැද්ද කියලා මම දන්නේ. සාමාන්‍ය මිනිසුන්ට ඒ වගේ කරදර වෙලාවට ප්‍රඥාව ආවට කරදර වලින් අයින් වෙනකොට අයිතර ජීවිතයේ යථාර්ථය අමතක වෙනවා. අද මම දවස් දෙකක් විතර කතා කරලා මේ මනස මේව කරා. ඉතින් පළවෙනි අපි කරපු වැඩසටහන මේ වගේ මිනිස්සෙක් කවුරු හරි බලනවා නම් ඒ මිනිසුන්ට ඒක තියෙන යාට මේ වැඩසටහන බැලුවම ඒ පැයේ යාට දැනුණා කිව්වා මොකක් හරි මනසට වෙනසක් වෙනවා කියලා. ඇත්තට වෙනස් වෙනවා. මේ මනස ගැන කවුරු හරි තේරුම් අරගෙන යනකොට එයා මේක මේ වචන අහගෙන ඉන්න ඕනේ මේ මම කියන. අනිකන් සවන් දෙන්න විතරයි ඕන නිදහසේ. තේරුණත් එකයි නැතත් එකයි. එයාට එක වචනයක් මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන්. එක වචනයකින්. සමහර එක වචනයක් අහගන්න තමයි වැඩසටහන් 50ම බලන්න වෙන්නේ. ඉතින් එහෙම නැතුව තමන්ගේ මනස මට පේන මේ මනස කියන එක තේරුම් අරන් ඉවර කරන්න බෑ. ඒක එච්චර සංකීර්ණයි. හරිම සංකීර්ණයි. ඒක මට දැනෙන්නේ මේ වතුර තියෙනවා. වතුර භාජන වතුර අපිට ලෝකේ ඕනම හැඩයක් ගන්න පුළුවන්. භාජන ලක්ෂයක් ගෙනවල් ඒ වතුර දැම්මොත් ලක්ෂ විදියට හැඩ වෙනවා. ඒ වගේ තමයි මේ හිතට කියන්න බෑ මොන විදියට වෙන්න පුළුවන්ද කියලා. ඒක සීමාවක් නෑ අසීමාන්තිකයි. හරියට වතුර වගේ. ඒක මට පේන්නේ සමහර එයාටම අවශ්‍ය වචන යහුනම හිත නතර වෙනවා. ආපස්සට හැරෙන්න බැරි වෙන්න. ඉතින් මේ මිනිස්සු මේ ලෝකේ ඇවිදලා යන්නේ ඒ කානිවල් වලට යන්නේ අර යන්නේ ඇඳුම් බලන්න යන්නේ ඒ වචනයක් හොය ඇවිදිනවයි කියලා තමයි මට හිතෙන්නේ. එයාට මේ වචනේ ඇහෙනකන් එයාට නතර වෙන්න බෑ. එයාගේ මනස වේගයෙන් වැඩ කරනවා. ඉතින් සමහර කෙනෙක්ට මේ දේශන ඇහුවොත් එයාට අවශ්‍ය වචනේ තියෙන්න පුළුවන්.
බුදු කෙනෙක් හොයාගෙන යනවා කියන්නේ ඒකයි. මිනිස්සේ බුදු කෙනෙක් හොයාගෙන යන්නේ යාට අවශ්‍ය වචනේ අහගන්න. කමටහන කියන්නේ ඒක. ඒ නිසා මේ ඉතින් ඒ වගේ තව ඒ වගේ අයට දැන් මේ වැඩසටහන බලමු කට්ටිය ඉන්නවා ඇති මේ ප්‍රඥා ටීවී එකේ හරහා. ඉතින් ඒගොල්ලොන්ට තව ඒ වගේ ප්‍රශ්න තියෙන අයට යොමු කරන්න පුළුවන්. පොත්වල තියෙන දේවල් කොච්චර ඇහුවත් Tamanට තේරෙන්නේ නැහැ. මම මේක උගන්වන්නේ මගේ තියෙන අත්දැකීම් එක්ක. තව කෙනෙක්ට එයාටත් ඒ ජීවිතවල ඒ අත්දැකීම් තියෙන්න පුළුවන්. අත්දැකීම් තිබුණොත් එයාට පුළුවන් එයාගේ මනස අවබෝධ කරගන්න යම් තාක් ප්‍රමාණයකට. ඒක එයාට වටිනවා. හරි. අද 4 වෙනි වැඩසටහන. එතකොට අපි මුලින්ම ඉඳලා පැහැදිලි කළ හිතත් එක්ක තමන්ගේ හිත පිළිබඳව විවිධ පැතිවලට මේ ලෝකේ ඉන්න මිනිස්සු හැම කෙනෙක්ටම බොහෝ මිනිස්සුන්ට තියෙන මේ අපි කියන්නේ ෆෝන් එකේ තියෙන ප්‍රයිවසි කියලා එකක් තියෙනවා. ප්‍රයිවසි එකක් තියෙන හැම මිනිස්සෙක් ඕන වෙලාවක මානසික ආතතියෙන් පොළවන්න පුළුවන්. මොකද කිව්වේ? ඒ කියන්නේ එහෙම ඒකට ගැහුව ගමන් එයා මානසික ආතතියටපත් වෙනවා. ඒ නිසා කවුරු හරි ඒකට කියන ආත්ම කරුත්වය රැක ගන්නවා එහෙම තියා ගන්නවා. ඉතින් යාගේ ඒ කෑල්ල සමහර මිනිස්සු ඒ කෑල්ල එළි වුණාම සියදි විහානි කරගන්නවා. මොකක් කරගන්නවද? එයා ඒක පුළුවන් තරම් සමාජයෙන් වහගෙන එයාට පෞද්ගලිකව තියාගෙන ඉන්න තමයි දඟලන්නේ. ඒක එයා තියාගෙන ඉඳලා ඒක බාහිරට එළි වුණාම සමහර මිනිස්සු ජීවිතෙන් පලා යනවා. මේ වගේ සිදුවීම් දැකලා තියෙනවා. පුළුවන් තරම් රහසිගතව තියෙනකන් මේක එයා කැමති. එයා එතකොට මං අහන්නේ මේ මිනිස්සේ ඉන්නේ මොකක් ජීවත් වෙන්නේ මොකක් උඩගේ? ගිනි ගොඩක ජීවත් වෙන්නේ. මොකද ජීවත් වෙන්නේ? ගිනි ගොඩක. දැන් මේක ආරංචි වේද දැන් යයිද අරහෙයිද මෙහෙයිද කීක හිත ඉතින් මේ මනසට නිදහසක් නැහැ. මොකක් නැද්ද? නිදහසක් නැහැ. ඒ නිසා මම කියන්නේ කෙනෙක් ප්‍රයිවසි එකක් ආරක්ෂා තිබුණට කමක් නැහැ. ඒක ආරක්ෂා කරන්න දඟලන්න එපා. මොකක් කරන්නද? ආරක්ෂා කරන්න තියෙන ඌමනාව. ඒ අතහැරලා දාන්න. අතහැරලා දැම්ම නැත්තම් ඒකේ මං කියන්නේ ඒක කියන්න කියලාත් නෙවෙයි. Taman මෙහෙම එකක් හංගන්නේ නැහැ. Tamanට එක දැඩි තණ්හාවක් තියෙන එක කවුරුවත් දැනගන්න එපා කියලා අදහසක්. හිතේට එනවා මේ දේවල් කාටවත් දැනගන්න ලැබෙන්න එපා කියලා. අන්න ඒ අදහස අතාරින්න. නැත්තම් ඔබ විසින්ම මොකද්ද? පරමාණු බෝම්බයක් අතේ තියන් ඉන්න. කොයි වෙලාවෙ පුපුරයිද දන්නේ. ආයි විනාශය. මම දන්න අපේ පොඩි කාලේ හිටිය මහත්තයෙක්. එයා හරිය මිනිසුන්ට උදව් උපකාර කරන එහෙම කෙනෙක්. එයා ඊට පස්සේ මේ යාගේ මොකක් හරි අනවශ්‍ය සම්බන්ධයක් තියලා ඒක එළි වුණා. එළි වෙන දවසේම බෙල්ල වල දාගෙන. අපි ගියා පොඩි කාලේ බලන්න. 6 වසරේදී විතර එලා. ඊට පස්සේ ආ හේතුව මොකද අර ගමේ මිනිසුන්ට ආරංචි වුණා කියලා. දැන් මට වගේ වුණා නම් මම කවදාවත් බෙල්ල වල දාගන්න. ඒක එහෙම තමයි කියලා ඊට පස්සේ ගිහිල්ලා එක තේ කබ්බොන බත් ටිකක් කනවා. ඒ වගේ මේ මිනිස්සු එතකොට යාගේ මනස ගැන නොතේරුම්කම නිසා යාගේ ජීවිතය ගැන නොහැටීම නිසා තමයි මේ කාටවත් දැනගන්න එපා කියලා දැඩි අදහසකට එන්නේ. ඒක ඒ අදහසට ප්‍රතිවිරුද්ධ දෙයලිය සිද්ධ වුණොත් මිනිස්සු දැනගත්ත ගමන් බොහෝ මිනිස්සු මොකක් කරනවද? ජීවිතෙන් පලා යනවා. ජීවිතෙන් පලි ගන්නවා. තවත් කෙනෙක් හිටියා ළමයෙක් හිටියා මේ දැඩි අදහස් වලට මිනිස්සු ආවම ජීවිතේ හරිම අමාරු ජීවත් වෙන්නේ. මේ හිතේ යම් දේවල් අරගෙන දැඩි අදහස් ආවම ජීවත් වෙන්න අමාරුයි. දැඩි අදහස් තියෙන මිනිස්සුත් එක්ක විනෝද චාරිකාවක්වත් යන්න බෑ. ඒ චාරිකාවම ඉවරයි. මොකද වෙන්නේ? චාරිකාවම ඉවරයි. ඒ කියන්නේ යාගේ සමහර මේ කඩෙන් තේ බොන්න බෑකෝ බෑම තමයි. එතන නතර කරොත් බස් එකේම වලියක්. ඒ නිසා මිනිස්සු වශයෙන් ජීවත් වෙන්න සරලව නිදහසේ ජීවත් වෙන්න ඕන නම් ඕනකට වඩා තමන්ගේ මතයට තියෙන අදහස අතාරින්න ඕන. සමහර මිනිස්සු ඉන්නවා මට 9ට තමයි තේක ඕන. මට මේ නැගිට ගමන් තේක ඕන. තේක නැත්තම් දවසම ඔන්න අවුලක් දාගන්න. වගේ සමහර පුංචි සිදුවීම් වලට දැඩිව බැඳිලා. තේකක් නැතුව දවස හරියන්නේ නැහැ කියලා හිතනවා. තේකක් බිව්ව නැත්නම් දවසම අවුල්. ඒ වගේ තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ මිනිස්සුන්ට තියෙන තමන්ගේ ජීවිතය සරල කරගන්න, නිදහස් කරගන්න ලේසිම දේ තමයි තමන්ගේ පොයින්ට් එක දකින්න ඕන. මේ තමන් මතයක් හදලා ඒකට බැඳිලා. ඒ බැඳිලා ඉන්න තාක්කල් තමන්ගේ ඔළුවට නිදහසක් නැහැ. ඒක දැක්ක ගමන් හරි. ඒ අඩුපාඩුව. බොහෝ මිනිස්සු එහෙම දකින්න ඒ අඩුපාඩුව දකින්න කැමති නැහැ. ඒකයි එයාට ඒක දකින්න කැමති නැත්තේ ඒක ලොකු කමක් තියෙනවා. ඒ ලොකු කමත් එක්ක මේ හිත කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අපිට මේ හිත කියන්නේ කවුරු කියලාද? හිත කියන්නේ මායාකාරයෙක්. කවුද? මායාකාරයෙක්. ඒ මායා හතරමං හන්දියේක මායාවන් පෙන්වන මිනිස්සෙක්ට තමයි හිත උපමා කරලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ.
එතකොට එයා ඒකයි මම කිව්වේ. ඉතින් මායාන් වලට සීමාවක් නැහැ. දැන් ගෑනු අයට නම් 64 මායන් තියෙනවා. නමුත් හිතේ මායාන් වලට සීමාවක් නැහැ. අසීමාන්තිකයි. ඒ නිසා අපේ මුළු දැන් අපිට පුංචි කාලේ ඉඳලම අපිට තියෙන හිතක් උපදිනකොට හිතක් පහළ වෙනවා. අපි ඒකට කියන ප්‍රතිසන්දි හිත කියලා. අපි මරණ වේලාවට හිතක් පහළ වෙලා නිරුද්ධ වෙන එකට කියන චුතිසිත කියලා. එතකොට මුළු ජීවිතේ අපි සාමාන්‍යයෙන් රූප දකින්නට බුදුදහමේ කියන්නේ චක්කු විඥානය පහළ වෙනවා. මොකක් පහළ වෙනවද? චක්කු විඥානය කියන්නේ ඇහි සිතක් පහළ වෙනවා විඥානය. සද්ද ඇහෙනවට කියන්නේ සෝත විඥානය කියලා. ඉතින් ඔයා බනට ඕන තරම් අහලා තියෙන විඥානය. ගාන විඥානය. මේ විඥානය කියන්නේ සිත. ඒතර අපි දවසක ජීවත් වෙනවා කියන්නේ සිත් පහළ වීම. මොන වීමද? සිත් පහළ වීම. උදේ ඉඳලා නැගිට වෙලා ඉඳලා හැන්ද වෙනකන් සිත් පහළ වෙනවා. නිින්ද ගියාම සිත් පහළ වෙනවා. ඒ කියන්නේ එච්චර දැනුවත් භාවයක් තියෙන හීනයක් දැක්කොත් විතරයි. එතකොට මේ හිත කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වන විදියට අතරමං අන්දියක මායාවක් නම් පෙන්වන්නේ. මායාවක් කියන්නේ මොකද්ද? මායාවක් කියලා කියන්නේ ඇත්තක් නෙවෙයි ඇත්තක් වගේ පේනවා. මොකද්ද? දැන් මැජික් සංදර්ශන දැකලා තියෙනවා. දැන් අන්තර්ජාලේ ඕන තරම් තියෙනවා. ලෝකේ තියෙන සුපිරි මැජික්. සමහර වෙලාවට ලිබර්ටි ප්‍රතිමාව නැති කරලා පෙන්නනවා. අලි අතුරුදහන් කරලා පෙන්නනවා. ඒ වගේ කේක ඒවා තියෙනවා. නමුත් ඒවා ඇත්තටම සිදුවෙන දේවල් නෙවෙයි. නමුත් අපිට ඒක සැක හිතන්න කොහෙන්වත් ඉඩක් නැහැ. සිදු නොවුන කියලා හිතුවට අපිට එහෙම ඒ දර්ශනයත් එක්ක එහෙම තේරෙන්නේ නැහැ. අන්න ඒ වගේ දෙයක් තමයි අපේ ජීවිතවලට වෙලා තියෙන්නේ. අපේ මේ විඥාණය මායම් පානවා. අපේ මුළු දවස තිස්සෙම අපි ඒව ඇත්තයි කියලා හිතනවා. මොකද්ද? මායම් ඇත්තයි කියලා හිතනවා. මායම් ඇත්ත කියලා හිතුවම මොකද්ද වෙන්නේ? දැන් මායම් ඇත්ත කියලා හිතුවම මොකද්ද වෙන්නේ? දැන් ගෑනු කෙනෙක් මායමක් දානවා පිරිමි කෙනෙක් අල්ලගන්න. ඒක එයාට මායමක් කියලා හිතනවනම් ඒක කැමති වෙන්නේ නැහනේ. ඇත්තයි කියලා හිතනොත් මොකද වෙන්නේ? අහු වෙනවා. මොකක් වෙනවද? අහු වෙනවා. ඒ ගැටේට තමයි අහු වෙන්නේ. අහු වුණාම මොකද වෙන්නේ? අහු වුණාම මොකද වෙන්නේ? බඳින්න වෙනවා. හරියට මායම දැම්ම බඳින්න වෙනවා. බැන්දොත් මොකද වෙන්නේ? එතන ඉඳලා කසාද වැදු මොන මිනිහද කියන්නේ ජීවිතේ සුන්දරයි කියලා. ඉතින් මායමක් කවදාවත් මායමක් ලෙස තේරුම් ගන්න බැරි දෙන තාක්කල් අපි ඒකට ගොදුරු වෙනවා. මොකක් වෙනවද? අහු වෙනවා. ඒ වගේ තමයි මිනිස්සුන්ගේ ජීවිතවල විවිධ. එතකොට දැන් මේ මිනිස්සු මේ හිත කියන එක උදව් කරගෙන හිතේ ක්‍රියාකාරීත්වය උදව් කරගෙන බොහෝ බලාපොරොත්තු හදාගන්න. මොනව හදාගන්නවද? බලාපොරොත්තු ගොඩක් තියෙනවා. දරුවෝ හදනවා දරුවෝ හොඳ තැනකට යවන්න. ලස්සන පෞල් ජීවිතයක් ගත කරන්න. තව ගොඩක් තමනුත් මිනිස්සු ගාව තියෙන බලාපොරොත්තු වාහනයක් ගන්න. ගයක් දොරක් හදන්න. දැන් අලුත් එකක් තියෙන මොකද්ද? නිවන් දකින්න. ඒකත් එහෙම එකක් තියෙනවා. ඒක තියෙනවා. ඉතින් මේ වගේ මිනිස්සු එක එක මේ හිත උදව් කරගෙන හිතට පුළුවන් එක එක චිත්‍ර හදන්න. ඒ චලන චිත්‍ර හදන්න පුළුවන් හිතට ඒව උදව් කරගෙන ඉතල. ඒ හදන මිනිස්සෙට ඒක කවදාවත් හිත පෙන්වන්නේ නැහැ මායමක් කියලා. මොකද්ද? එතකොට එයා මොකද්ද වෙන්නේ? ඒකට එයාට ඇත්තක් වෙනවා. ඇත්තක් වුණාම අහු වෙනවා. අහු වුණාම බැඳෙනවා. බැඳුනහම මොකද්ද වෙන්නේ? ප්‍රශ්න ජාලාවක් ආරම්භය පටන් ගන්නවා. මොකද්ද? ප්‍රශ්න ජාලාවක ආරම්භය පටන් ගන්නවා. ඇත්තටම මේකට තමයි සංසාරය කියලා කියන්නේ. අපිට මේ මම මේ කියන එකට කියන්න පුළුවන් සංසාරය කියලා. එතකොට හිත මායම් පෙන්වන එකද අවුල? එහෙම නැත්නම් අපි ඇත්ත කියලා විශ්වාස කරන එකද ප්‍රශ්නේ? හිතේ දේවල් මවාගත්තට කමක් නැහැ. ඒක ගැන විශ්වාසයක් නැත්තම්. අපි හිතේම වෙන හැමදේම විශ්වාස කරන්නේ. හැබැයි අපි සමහර දේවල් පුරුද්දටම මොකක් වෙනවද? විශ්වාසය සිද්ධ වෙනවා. ඒ නිසා මේ ලෝකේ යමෙක් හිතමාපු දෙයක් විශ්වාස කරගෙන ඉන්නවනම් එයා ප්‍රශ්න වැලකට එකතු වෙලා ඉන්නේ. මොකක්ද එකතු වෙලා ඉන්නේ? මම ඒකට දෙන උපමාව තමයි ගිනි කන්දක් උඩ ජීවත් වෙනවයි කියලා. කවුරු හරි එතකොට එයා ඉන්නේ ගිනි කන්දක් උඩ. මේක ඇතුළේ ගිනි කන්දක ඇතුළේ තියෙන්නේ මොකද්ද? ඇතුළේ තියෙන ලෝදිය. මොකද්ද? ලෝදිය තියෙන්නේ. එතකොට හදිස්සියෙන් හරි සිදුරක් ඇති වුණොත් මොකක්ද වෙන්නේ? ලෝදිය එන්නේ. එතකොට ඒ ලෝදියාව මොකද ගම් නියම් ගම් මේ ඔක්කොම ජනපද විනාශ කරගෙන යන්නේ.
ඒ වගේ තමයි මිනිස්සෙක් හිත විසින් නිර්මාණය කරන මේ චිත්‍ර ඇත්ත කියලා, මේ මායාව ඇත්ත කියලා හිතනවා නම් එයාට මොකද්ද වෙන්නේ? එයා ඒකට අහු වෙනවා. අහු වුණාම බැඳෙනවා. බැඳුනහම ප්‍රශ්න වලට යොමු වෙනවා. නමුත් මේක එකක් දෙයක් තියෙනවා. ඒ ප්‍රශ්න වලට යොමු වුණාට හැමතිස්සෙම ප්‍රශ්න තියෙනවා කියලා පෙන්නන්නේ නැහැ. මොකද්ද? ප්‍රශ්න තියෙනවා. දැන් ගිනි කන්ද උඩ ගිනි කන්දක් එළියෙන් ගිහිල්ලා බැලුවාම පේන්නේ හරිම ලස්සන නිර්මාණය. ලස්සන ඒක ස්වභාව සෞන්දර්යය. මේ දැන් මම වැන්කූවර් නගරේ හිටියා. ඊට පස්සේ නිව්සීලන්ත වල මම දැක්ක ගිනි කඳු කීපයක්. ඒ වැන්කූවර් නගරේ වෙනවා දිග ගිනි කඳ වල හිම වැටිලා හරිම ලස්සනයි. කාටවත් එළියෙන් බැලුවට ගිනි කන්දක් කියලා පේන්නේ. හැබැයි බැරි වෙලාවක් සිදුරක් හැදෙනවා මුළු වැන්කූවරම ඉවරයි. විනාශ ගිනි කඳ. අන්න ඒ වගේ තමයි මේ මිනිස්සුගේ ජීවිත. මිනිස්සු මේ දැන් මාර මුලින්ම කිව්වේ ඒ සිදුවීම ඒ මිනිස්සයාට අවුරුදු 17ක් වෙනකන් හිටියේ නෑනේ මම මේ වගේ ගින්දර උඩක හිටියේ කියලා කවුරුත් හිතන්නේ නෑ. ඊට පස්සේ මේ ප්‍රශ්නේ වුණාම හිතන්නේ දැන් ජීවිතේ හරි කියලා. දැන් අයිත් ආවා. එතකොට මේ මිනිස්සු හැමතිස්සෙම ඉන්නේ කොතනද? ඒ අවිනිශ්චිතතාවය තුළ. කොයි වෙලාවෙ සිදුරුවේ කලාව උඩට එයිද දන්නේ. එතකන් හොඳයි. එතකන් උන්චිලේ පදින්න පුළුවන්, පාකිගේ ඇවිදින්න පුළුවන්, මුහුදේ නාන්න පුළුවන්, සින්දු කියන්න පුළුවන්, පොලේ ගිහින් බඩු තෝරන්න පුළුවන්. ඒ ඔක්කොම ආතල් කුඩු වෙනවා. මොකක් වෙලාවටද? ඇත්ත මේ අපි ඇත්තයි කියලා හිතන් ඉන්න එක ඇත්ත නෙවෙයි කියලා හිතනකොට. මොකක් කියලා හිතනකොටද? ඇත්ත නෙවෙයි කියලා හිතනකොට. ඒක තවත් උදාහරණයකින් කියනවා නම් තමන් දරුවෝ හදන දෙමාපියෙක් එයා දරුවෝ ගැන විශ්වාස කරන මේ දරුවන්ට මම මෙච්චර කරනවා අරම කරනවා මේ දරුවෝ මාව බලාගනි කියලා විශ්වාස කරනවා. දරුවෝනුත් තමන්ට ආදරෙන් ඉන්නවා. හැබැයි අවුරුදු 20ක් 30ක් එහෙම දරුවොත් එක්ක ඉඳලා එකපාරට මේ දරුවෝ කතා නොකර යනවා. හොයන්නේ බලන්නේ නැතුව යනවා. දැන් මෙයා මේ තාක්කල් එයාගේ හිතනේ ඒව මවල දුන්නේ දරුවෝ මාත් එක්ක මෙහෙමදී මම හැමදාම ඉස්කෝලේ එක්ක යනවා ඇඳුම් හොදලා දෙනවා මම හැමදේම කරලා දෙනවා. අවශ්‍ය දේවල් පෝෂණය කරනවා අවුරුදු 30ක් විතර බලා ගන්නවා. එයා ඒ දෙමාපිය මුළු ජීවිතේම අමතක කරනවා. ඒතර එයා හිතනවා හරි මේ මිනිස්සයා අඩුතරම මාත් එක්ක ඉඳි කතා බහ කරයි කියලා. අවුරුදු 30කට පස්සේ යම් සිදුවීමකින් පස්සේ එහෙම වෙනවනේ ජීවිතවල. කවල් එකක්වත් දෙන්නේ නැහැ. ආයි කතාවත් අම්මලා ගැන බලන්නේ. දැන් මොකද වෙන්නේ? දැන් එයා හිතපු එක මෙතාකල් ඇත්තයි කියලා හිතපු එක මොකක් වෙනවද? එයාට ඇත්ත නෙවෙයි කියලා දාගෙන. අන්න ඒක තමයි මම කියන්නේ ගිනි කන්ද සිදුරු වුණා කියලා. මොකක් කියලාද? එතකොට මොකද්ද වෙන්නේ? මරණකම්ම ජීවිතය ඉවරයි සමහර අයට. අපි යන්තම් හම්බුන පොඩ්ඩක් ගොඩ එන්න පුළුවන්. ඒත් පොඩ්ඩයි. මම නම් කියන්නේ උන්ට පොඩ්ඩට වඩා ගොඩ එන්න මම උදව් කරන්නේ නැහැ. හේතුව මොකක්ද දන්නවද? 30ම මොකටද තව දරුවෝ වෙනද මහසුනේ මේ ළඟදී ආවා අම්ම කෙනෙක්. ඇවිල්ලා අපේ ආරාමෙට ඒත් මේ වැඩසටහනක් බලලා මේ ගිය සතිය වගේ. ඇවිල්ලා කියනවා මට ඔබ වහන්සේලාත් එක්ක මහාන වෙන්න ඕන. මම වයස ගියේ. වයස 65ක් හරි 66ක් හරි. පුතා එක්කගෙන ආවා. මම මොකටද තමසේ මහාන කරන්නේ? මට මොනවයි කළා තියෙන්නේ? මට මොකුත් කළා නැහැ. ඔහෙට මහාන වෙන්න කරන්න මට බෑ. දැන් මේ දරුවෝ ඉන්නෝනේ අන දරුවා බලා ගන්නව නම් තව සේවකයෙක් දාලා ඔහෙ ගැන බලා ගන්නව නම් ඔහෙ මහාන කරගන්න. කැමතිද? මොකද මේ එතකොට යාකෝ මම මේ දරුවා ડોක්ටර් කෙනෙක් මම මෙහෙමයි ඉගෙන ටයිම් අහලා ඉගෙනුවේ මම කොහෙද ඉන්නේ ඔහෙ තමයි බලා ගන්න ඕනේ කැමති නම් මම බහන කරන්න මට බෑ අම්මලා බලා ගන්න මොකද මම සාසනයට කළා දරුවන්ට මේ කළා තියෙන්නේ ඉතින් ඒ පාරේ ඒ පුතා මේ පොඩ්ඩක් කැමති වුණා එහෙම මම කරන්නම් කියලා අම්මා කියන එහෙම බැරලු මට ඕන දරුවෝගෙන් නිදහස් වෙන්නලු මං කොයකෝ ගෙන් නිදහස් වෙන්න මට වදයක් වෙලා හරියනවා මම කියලා තේරෙන්නේ මිනිස්සු මුළු අවුරුදු 30 40ක් තමන්ගේ දරුවෝ වෙනුවෙන් මැරලා දැන් දරුවෝ නැහැ කියලා දැනනකොට අපිව මතක් කරනවා. එතකොට එහෙම බලන් ඉන්න පන්සල් වලට ගියාට කවන්නේ මගේ ආවොත් මම ආර අවුරුදු 30ම අයිත් අරගෙන තමයි මහාන කරන්නේ. තේරුණා? තමන් මේ දේවල් මම කියන්නේ දරුවෝ හැදුවට කමන්නේ ඉස්කෝලේ ගියාට කමන්නේ. ඒව ඇත්තයි කියලා මුළු ජීවිතේම හිතන් ඉඳලා. වැටුණට පස්සේ ඊට පස්සේ එනවා අරුන්ගෙන් අයින් වෙන මල කරදරයක. එතකොට බෑ කාලේ ගිහිල්ලා. මොකක් වෙලාද? තව ඒ අම්ම විශේෂයක් වා ඒ හතර කාලේ මේ එයා ගියාලු බණ අහන්න කඳුබඩ ගියාලු එහෙ ගිය තැන් කිව්වා මේ මධ්‍යස්ථානයේ භාවනා ඒව දේවල්. ඉතින් දැන් අවුරුදු 35ක් විතර ඒව කළා. අවුරුදු 30 ඉඳලු පටන් ගත්තේ. මිනිස්සයාව දාලා ගියාට පස්සේ. දරුවෝ දෙන්න බොහොම අමාරුවෙන් හදාගෙන. ඉතින් මම අහලා 35ක් අහලත් ඔහෙ මොකටද මෙච්චර බණ අහලා මං ආවට මහාන වෙන්නේ. මං අහන්නේ මිනිස්සේ 35ක් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතේ ගියා නම් මොකද අයිත් අපි ඔසවාගෙන ඉන්නේ. ඒ කියන්නේ ආය අවුරුදු 35ම යාට කවුරුත් ඇත්ත කියා දීලා නැහැ. අවුරුදු 35ම යා ලෝක බොරුවක් නේ කරලා තියෙන්නේ. මොකද්ද යථාර්ථය කියලා අවබෝධ කරගෙන නැහැනේ.
ඉතින් ඒ නිසා මේ මිනිස්සෙට වෙනවා ඊළඟට ජීවිතේ කරගත්ත අවුල තමයි තමන්ගේ ආධ්‍යාත්මය හදාගන්න අවුරුදු 35ක් පස්සේ හරි ගුරුවරයෙක් හොයාගත්තේ නැති එක. ඒ දෙක මම යාට එහෙම කිව්වේ මේකට ගොඩක් මිනිස්සු අහුවෙලා ඉන්නේ. දැන් ඊයේත් ආවා මහරගම පිළිකාරෝහලේ ડોක්ටර් කෙනෙක් එයාගේ අම්මව එක්කගෙන අම්මා හිටපු විදුහල්පතිනියා අවුරුදු 78යි වයස. ඒ අම්මා කතා කරලා කිව්වා දැන් එයා බණ භාවනා කරනවා එහෙම නිවන් දැක්කා වගේ තමයි කිව්වේ. ඉතින් මං කිව්වා එහෙනම් මාත් එක්ක කතා කරන්න එපා නිවන අවුල් වෙයි කියලා. නිවන් දැක්කට පස්සේ කතා කරන්න දෙයක් නැහැ. අම්මගේ වයස 78යි මරණාසන්න මොහොතත් අවුල් කරගන්න ඔය හදන්නේ. නෑ මට දැනගන්න ඕන කිව්වා ඒක ඇත්තද බොරුද කියලා. මං කිව්වා එපා. ඕක අහන්න එපා කියලා දෙපාරක් එයාට කිව්වා. තුන්වෙනි පාර කිව්වා නෑ සාවින්නහද මට දැනගන්න ඕන මං හිටපු විදුහල්පතිනියක් කියලා. මං කිව්වා අම්මා නිවන් දකින්න තියා තාම පුතජන භූමියටවත් සුදුසු නෑ කියලා. එයා ඒ වචනෙන් අවුල් වුණා. ඇඬුණා එයාට. එයා ඉල්ලා සිටියේ මොකටද එයා කිව්වා මම මේ කසාද බඳින්නත් කලින් ධර්ම මාර්ගයේ ගියේ කියලා. දැන් වයස 78යි. කසාද බඳලා තියෙන 25කටත් කලින්. අපි 28 කියලා 78ක් වෙනකොට කීයද? අවුරුදු 50ක්. මම යාට පෙන්නුවා දැන් බලන්න මම එක වචනයකින් ඔබතුමිය අඬනවා. ඔබතුමිය වෙවුලනවා. අවුරුදු 50ක් හදාගත් ආධ්‍යාත්මය මොකක්ද? දැන් භාවනා ගියපු අය එයත් මම නම් වශයෙන් කියන්නා මේක නාලිකාවක යන නිසා. මේ ඒ ගියපු මධ්‍යස්ථාන ගිය හසුරු කරපු ගුරුවරයෙක් කිව්වා. ඉතින් අර අවුරුදු 50ක් මම එයාට පෙන්නුවා. එයා විදුහල්පතික තව රස්සාවල් කර හාමුදුරුවෝ පෝෂණය කරලා තියෙනවා, පන්සල් පෝෂණය කරලා තියෙනවා. එක වචනයකින් ජීවිතේම අවුල් වෙනවා. මොකද්ද හදාගත්ත ආත්‍යය. එතකොට මේ මිනිස්සු ලංකාවේ මිනිස්සු ගොඩක් කරන වරදක් තමයි දැන් අපි සෙරෙප්පු දෙකක් මහන්න ගියත් බලන්න සෙරෙප්පු දෙකක් මහන්න බැරි එකට මහන්න දෙනවද? එළවලුවක් ගන්න ගියත් කොච්චර තෝරනවද? එළවලුවක් ගන්න ගියත් කොච්චර තෝරනවද? එතනින් ගියාට පස්සේ මේ මිනිස්සු ලංකාවේ ඉන්න මේ අහන අය තමන්ගේ ආධ්‍යාත්මය තෝරගන්න හොයාගන්න හොඳම මෝඩෙක්. තමන් වගේම මෝඩෙක්. ඊළඟට නැත්නම් තමන්ව පාලනය කරන්න දේශපාලනයට තෝරගන්න ඒ වගේම තවත් මෝඩෙක්. ඉතින් එතකොට එහෙම රටකට හරියයිද? එහෙම මිනිස්සුන්ට එක ගම් වතුරක් ආපු ගමන් මේ මිනිස්සුගේ උදේ ඉඳලා බණ ඇහෙන රටක්. උදේ පාන්දරත් බණ කියන, දවල්ටත් බණ කියන, රාට බණ කියන, වණන් වතුර කියලා ගෙවල් දොරවල් කඩනකොට මිනිස්සු විලාප දෙනවා. ඉතින් අර අහපු බණවල වැඩක් තියෙනවා. තමන් හිතලා බලන්න මොනවද තමන් මේ කරන බොරුව. ආධ්‍යාත්මික ගුරුවරයෙක් කියන්නේ තමන්ට ව්‍යසනයක් වුණාම හිනහ වෙන්න. ආධ්‍යාත්මික ගුරුවරයෙක් උගන්වන්නේ ව්‍යසනකාරී අවස්ථා ජීවිතේනෝ විනාශ වෙනෝ ඒ වෙලාවට හිනහ වෙලා ඉන්නේ කොහොමද කියන්නේ. ඒතර පාලකයෙක් කරන්න හොඳ රටක් හදලා දෙනවා. ඒ නිදහසේ ජීවත් වෙන ආරක්ෂාව තියෙනවා. එතකොට අපේ රටේ දැන් මේ වගේ මේ සිදුවීම් දෙක තව ඕන තරම් කියන්න පුළුවන්. මේ ආවේ මහරගම ડોක්ටර් කෙනෙක්ගේ අම්මා කෙනෙක් හිටපු විදුහල්පතිනියක්. මේ තුමියත් ගොඩක් ජීවිතේ මහන්සියලා දරුවෝ හදාගෙන හොඳ බිස්නස් කරගෙන හිටපු කෙනෙක්. ඒ කාලේ ඉඳලම තියෙන ප්‍රශ්න නිසා ඒවට යොමු වෙලා. කාලයක් කිව්වා. නමුත් අවුරුදු අවසාන කාලෙට වෙනකොට එක වචනෙන් මොකක් වෙනවද ඔළුව අවුල් වෙනවා. එක වචනයකින් අවුල් කරන්න පුළුවන් මම වගේ මනසෙට. මම යාව දෙපාරක් උත්සාහ කරා ඒක අහන්න නැතුව යා කරන භාවනා ක්‍රමයක් කරා යන්න ඉඩ දෙන්න. නමුත් යා බලෙන්ම අහගත්තා. ඉතින් ඒ නිසා මෙහිම මිනිස්සු ලෝක බොරුවකට මුල් වෙනවා. ඒ කියන්නේ සමහර මිනිස්සු මේ හිත හදාගන්න ඇවිල්ලත් හිත තේරුම් ගන්න ඇවිල්ලත් තවත් සිහින ලෝකයක් හදාගන්න. මොකද්ද? තවත් මායමකට අහු වෙන ලස්සන මායම. මම දැන් සෝතාපන්න වෙලා ඉන්නේ. මගේ හිත දැන් ඉස්සරට වඩා සත්‍යමත් මට දැන් තරහ යනවා අඩුයි. දැන් මිනිස්සුන්ට මේ බණ අහගෙන යනකොට බණ නෙවෙයි ඉතින් ඔය පොත්වල තියෙන කතා අහගෙන යනකොට මිනිස්සුන්ට හිතන මම දැන් අවුරුදු දෙකක් බණ ඇහුවා තුනක් බණ ඇහුවා කියලා. ඒ අහගෙන යනකොට එයාලම මානසික තත්ත්වයක් මෙහෙම නිර්මාණය කරගන්න මේ වගේම තව එකක්. මොකද්ද? මේ මගේ හිත දැන් තරහ යන එයාම මයින්නවා. ඊට වඩා අද තරහ ගියා අඩුයි. පෙරේදට වඩා අද රාගය අඩුයි. දැන් මං ඕකේ. එහෙම තමයි මිනිස්සු එක මනින්නේ. ওই දෙකෙන් තමයි මනින්නේ නිතරම මනින්න තේරෙන්නේ නැහැ. තව එකක් තියෙන විසිරෙනවා අඩුයි. ඉස්සර නම් ගොඩාක් විසිරුණා දැන් විසිරෙනවා අඩුයි. ඔහොම කියලා මේ මිනිස්සු ඒකට මම කියන්නේ සිංගිති ආතල් එකක් ගන්නවා කියලා. එහෙම කරලා ඉන්නවා. එහෙම එකක් දැන් හිතේ. ඒතකොට එයා හිත තව මායමක් පෙන්නනෝ. එයා ඒක ඇත්තේ කියලා හිතනවා අහු වෙනවා බැඳෙනවා. අයිත් මොකද ප්‍රශ්න ජාලාවකට ඉඩ හදා ගන්නවා. මේ විදිහට සාමාන්‍ය හිත ගැන අනවබෝධයට තියෙන මිනිස්සෙක් තමන්ගේම හිතට කොච්චර වාරයක් අහු වෙනවා කියලා ඇද්ද? මොකද්ද? ඉවරයක්. ඒක ආධ්‍යාත්මය කියලා මේ මිනිස්සු බනහලා වෙන්නේ ගොඩක් අයට ඒක. ඉතින් ඒක කිව්වම සමහර ගොඩක් කල් බනහලා මේක සවන් දෙනවා නම් සමහර ඇඬේ.
කරන්න දෙයක් නැහැ ඇත්ත ඒක තමයි. තමන්ගේ ඕන හදවතට තට්ටු කරලා අහලා බලන්න. එහෙම නෙවෙයි. මෙහෙම යෝජනා කරමු. හිත ඕන දේවල් මැවෙයි. හිත හැදුනා කියලා හරි නැහැදුනා කියලා හරි. තමන් ඒ හිත මවන මායන් ඇත්තයි කියලා හිතන්න ඕනෙත් නැහැ. ඇත්ත නෙවෙයි කියලා හිතන්න ඕනේ නැහැ. එතකොට ඇත්තයි කියලා කවුරු හරි හිතන්නේ නැත්තම් ඇත්ත නෙවෙයි කියලා කවුරු හරි හිතෙන්නේ නැත්තම් ඊළඟට මොකද්ද වෙන්නේ? අහුවෙන්නේ නැහැ. මොකක් වෙනවද? අහුවෙන්නේ නැති නිසා බැඳෙන්නේ නැහැ. බැඳෙන්නේ නැති නිසා ප්‍රශ්න නැහැ. ප්‍රශ්න නැති නිසා සංසාරයක් නැහැ. හරිම ලේසියි. හිත ඕන දෙයක් මවනවා. හිත දැන් දරුවා හදන කෙනෙක්ට මවනවා මේ දරුවෝ මං හදන්න මේගොල්ලෝ මාව බලාගෙන ඒ බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ හිත මවන ඒ සිහින එයා ඒව වෙයි කියලා හිතන්නේත් නැහැ. නොවේ කියලා හිතන්නේත් නැහැ. ඒ කියන්නේ නිගමණයකට එන්නේ නැහැ. හිත මායම් පෙන්නුවට මොකක් වෙන්නේ නැද්ද? නිගමණයකට එන්නේ නැහැ. නිගමණය අකුරු හරිද? හරිද දන්නේ. නිගමණයකට එන්නේ නැහැ. හරිද? නිගමණයකට ආවේ නැතුනම තියෙන ඒ දැන් හිත ඕන තරම් දෙන්න. සාමාන්‍ය දැන් මෙතන එතකොට කෙනෙක් වල මම හැමතිස්සෙම මෙහෙම ඉන්නේ නැහැ. හැමතිස්සෙම දැන් බස් එක අපි කියමු බස් එක තියෙන්නේ 9ට නම් මම 9ටයි කියලා එතෙන්දී ඒ වගේ දේවල් නිගමණය කර ගන්න ඕන. ජීවිතයේ තියෙන ඒ වගේ මාර්ගඵල ගැන හිත හැදිච්ච නැහැදිච්ච එක ගැන අනාගතයේ දරුවෝ Tamanට සලකයිද නැද්ද කියන තමන් එක ඉඳී කියලා හිතෙන දේවල් ගැන ඒ වගේ ප්‍රධාන තමන් ජීවිතේ දාගන්න දැඩි බල දේවල් හිතමවන දැඩි සිහින ගැන නිගමනයකට එන්න එපා. නිගමනයකට කියන්නේ ඒක ඒවා ඉෂ්ට වෙයි කියලා හිතන්නත් එපා. ඉෂ්ට නොවයි කියලා හිතන්නත්. ඔකට බුදුහාමුදුරුවෝ කියන වචනයක්. දේමේ බික්ක වේයන්තා පබ්බජිතේන නසේවිතත්බා. මහණෙනි අන්ත දෙකක් සේවනය නොකළ යුතුයි කියලා. ඒ කියන්නේ සත්‍ය මහාන කියන්නේ සත්‍ය අවබෝධයටපත් වෙන්න උත්සාහ කරන කෙනා මේක ඇත්තයි කියලා යන්නෙත් එපා. මේක බොරුයි කියලා යන්නත් එපා. එතකොට එයාට නිගමනයක් නැති නිසා අහු වෙන්න දෙයක් නැහැ. ඒ නිසා අහු වෙන්න දෙයක් නැති නිසා බැඳෙන්න දෙයක් නැහැ. බැඳෙන්න දෙයක් නැති නිසා ප්‍රශ්න නැහැ. ප්‍රශ්න නැහැ කියන්නේ හිත වැඩ කරන්නේ. ඒක සංසාරයක්. මොකක් නැද්ද? එතකොට මේ සංසාරේ හැදෙන්නේ මොකක්ද? හිත මායම්මවනවා. ඒක ඇත්තයි කියලා එක්ක හිතනවා. ඒක බොරුයි කියලා හිතලා බැඳෙනවා. මෙන්න මේ නිගමනයත් එක්ක තමයි මිනිස්සුන්ගේ සිත වැඩ කරන්නේ. මොකක් වැඩ කරන්නේද? එතන තමයි ගිනි කන්දක් නිර්මාණය කරගන්නේ. ඒතකොට ගිනි ඇතුළේ තියෙන ලාව නිෂ්ක්‍රීය වෙන කාලයක් තියෙනවා. ගිනි කඳු සමහර ඉතාලියේ තියෙනවා ගියාම වෙන නිෂ්ක්‍රීය ගිනි කඳු. ඒක නිෂ්ක්‍රීය වෙන්නේ එහෙමයි. ඒතකොට අර ඇතුළේ තියෙන ලාව හැදෙන එක ටික ටික නතර වෙලා ඒකේ තියෙන බලය අඩු වෙලා යනවා. නමුත් සාමාන්‍ය මිනිස්සු කරන්නේම මොකද්ද? හිතේ විවිධාකාර දේවල් මවනවා. රස්සාව කරන තැන තරම් ප්‍රොමෝෂන් මවනවා. බණක් ඇහුවොත් නිවන මවනවා. දත්ත බණක් ඇහුවොත් තවතිසාව මවනවා යයි කියලා හිතනවා. තා පොඩ්ඩක් ඒක ඒව මවා ගන්න. මවාගෙන අන්තිමට ඉෂ්ට මොකද වෙන්නේ? තමන්ගම වල නිගමනය කරනවා. කියන්නේ තමන්ගේම වල තමන් කපාගත්තා කියන්නේ. එතන තමයි කපා ගන්න. ඒක හරිම සරලයි. එතකොට මේක ඇහුවට එහෙම මිනිස්සුන්ට එකපාර නිගමනය කරන එක නතර කරන්න බෑ. ප්‍රැක්ටිකල්ව ගත්තොත්. ඇයි ඒ? බොහෝ කාලයක් අපිට පුංචි කාලේ ඉඳලා පුරුදු වෙලා තියෙන හිතමවන ඒවා ටකස් ගාලා හරි දාලා ඇත්තයි කියලා බැඳෙන්න. නැත්නම් වැරදි කියලා ප්‍රතික්ෂේප කරන්න. ඊළඟ කාරණේ තමයි බැඳිය. මේක මේ ඇත්තයි කියලා හිතුනහම ඒකට බැඳෙනවා. මොකක් වෙනවද? බැඳෙනවා. අහු වෙනවා බැඳෙනවා කියන්නේ. නැත්තම් බොරුයි කියලා හිතුනහම ප්‍රතික්ෂේප වෙනවා. මේ දෙකම බැඳීම් තමයි. අල්ලා බැඳීම තුල ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි අල්ලා ගැනීම, අනිත් එක තමයි ප්‍රතික්ෂේප කිරීම. ඒක තමයි නිසා තමයි කිව්වේ දෙපැත්තටම යන්න එපා කියලා. යමෙක් යම් මොහතක මනසමවන දෙයකට ওই දෙපැත්තටම යන්නේ නැත්තම් මම ඔයගොල්ලොන්ට එකක් කියන්න. අන්න ඒ වෙලාවට තියෙන මනස නිවන් දැකලා. ඒ වෙලාවට මොකක් කළාද? මනස නිවිලා යනවා. දැන් සමහර මිනිස්සු ජීවිතේ සමහර තැන්වලදී නිගමනයට එන්නේ. එයාට හොඳ අවයාරස් එකක් තියෙනවා නම් එයාට බලන්න පුළුවන් ඒ වෙලාවට මනස වැඩ කරන්නේ නැහැ. උදාහරණයක් කියන්න. දැන් කවුරු හරි එකපාරටම ගලකින් අරගෙන තියොත් තොට මම මේ ගලෙන් ගහන්න නැහැ කියලා. එකපාරටම කියන මොකද්ද කරන්නේ? ගහනවා. එතකොට දැන් එයාට මොකද්ද වෙන්නේ? කවදාවත් අඳුරන්නේ නැති මිනිස්සෙක් ඇවිල්ලා ගලක් අරගෙන කියන මම ඔබට මේ ගලෙන් ගහනවා කියලා. එතකොට මොකෝ වෙන්නේ? ගහයි කියලා හිතනද නොගහයි කියලා හිතනද? අර කියපු ගමම් හිතා ගන්න බැරි නම් ඉවරයි සංසාරේ ඉවරයි. හිතා ගන්න හින්දා තමයි සංසාරේ පවතින්නේ.
එතකොට ඒ වෙලාවේ එන්නේ මොකද? නිගමනයකට එන්න බෑනේ. මෙයා ගහයි කියලා හිතන්නත් බෑ. නොගහයි කියලා හිතන්න මොකද දැකපු එකෙන් නෙවෙයි දැන්. මිනිහාගේ නම් ගහ ගුටි කරනවා නම් මිනිහා පොල් අතර ගන්නවා මිනිහා ගහනවායි කියලා හිතන්න පුළුවන්. මං තේරුණේ බණිනව නම් ඌ දැන් බයිනවයි කියලා අපි හිතන්න පුළුවන් පුරුදු ඒක දැකලා තියෙනවා. නමුත් කවදාවත් නොදකපු මිනිස්සෙක් එහෙම කරා එකපාරටම අපි ෂොක් වෙලා යනවා කියන්නේ. ඒ කියන්නේ එකපාරට අපිට තීරණයකට එන්න ඕනේ. මොකට එන්න බැරිද? එතකොට දැන් තීරණ මේ හිතන එකක් මේ මිනිස්සුන්ගේ සියලු ප්‍රශ්න නිර්මාණය වෙන්නේ මොකක් එක්කද? හිතන එකක් එක්ක. මේ සිතුවිලි ධාරාවක් එක්ක. හැම ප්‍රශ්නයක්ම නිර්මාණය වෙන්නේ සිතුවිලි ධාරාවක් එක්ක. සිතුවිලි ධාරාව පටන් ගන්නෙ කොහමද? සිතුවිලි ධාරාවක් එක්ක. මිනිස්සු කියන්නේ මගේ හිත නතර කරගන්න බෑ ඉවර වෙන්නේ ඒ සිතුවිලි ධාරාවක් වැඩ. ඒ සිතුවිලි ධාරාවක් කොහොමද ඇති වෙන්නේ? දෙයක් මනස නිර්මාණය මායා මැව්වට පස්සේ. දැන් උදාහරණයක් කියනවා නම් බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ මේකට සිදුවීමක් තියෙනවා. එක මේ බාවරී කියලා තාපසයෙක් හිටියා. කවුද? බාවරී. එයා ඒ කාලේ තාපසයෙක්. ඒ කියන්නේ ගිහිගේ අතහැරපු කෙනෙක්. එයා ඒ ගංගාවක් ළඟ ලස්සන ආරාමයක තමයි හිටියේ. එයාට ගෝලියෝ 500ක් හිටියා. ඒ බාවරී තාපසයේ අති දක්ෂ ගෝලියෝ 16 දෙනෙක් හිටියා. එයින් එක්කෙනෙක් තමයි අජිත. තිස්ස මෙත්තේ ඔහොම කියලා ඉන්නවා. සුත්තනිපාතේ තමයි මේකේ අජිත සුත්තනිපාතේ පාරායන වර්ගයේ තියෙන අන්න ඒගොල්ලෝ ගැන. එතකොට ඒගොල්ලෝගේ මේ බාවරී තාපසයට දවසක් කිව්වා මේ තාපසයට ගාවට ආව මේ මිනිස්සෙක් අර ඒ කියන්නේ හිඟමන් වගේ ඉල්ලගෙන එන මිනිස්සෙක් ආවා. ඒ මිනිස්සේ ඇවිල්ලා කිව්වා මෙයාට දෙයක් ටිකක් ඉල්ලුව දෙන්නේ කියලා. ඉතින් ඇත්තටම දෙන්න දෙයක් තියුන්නේ නැහැ තාපසාරාමේ. එයා කිව්වා දෙන්න බෑ කියලා. එතකොට අරු සාප කරා. මොකද තොගේ මට දෙයක් ඉල්ලලා නොදුන්නොත් උඹේ ඔළුව 7 කඩකට පැලෙනවා කියලා. සතියක් යන කලින්. මොකක් වෙන කලින්ද? සතියක් යන කලින්. එහෙම තමයි යා කරපු සාප කරා. ඊට දැන් අරයා සාප කරලා ගියා. ගියාම මේ මිනිස්සයාගේ මේ කොච්චර තාපසයෙක් වුණත් අර මේ අවුරුදු 50 35 සිල්ගත් උන්දල වගේ තමයි. එයාට ඒ වචනේ අතහරින්න බැරුණා මනසින්. එයාට හැමතිස්සෙම එයාට මේ ලොකු සාපයක් ඇදුණා කියලා හිතනවා. එතකොට එයාට එච්ච මානසික පීඩාව එයා ළඟ ඉන්න අයට කිව්වා. ඔය පොතේ නම් ලියලා තින්නේ දෙවියෙක්ට දරුණයි කියලා. දෙවියෙක් කියලා කියන්නේ හිත පිරිසිදු මිනිස්සෙක් කියන්නේ. එයාට කිව්වා. කිව්වහම මේ එයා කිව්වා ඔයකට නම් අපිට උත්තර දෙන්න බෑ. ඔයා ගොඩක් සිල්වත් කෙනෙක්නේ. ඔයා ගොඩක් භාවනා කරපු කෙනෙක්නේ. ඔයාගේ මානසික ප්‍රශ්න අපිට විසඳන්න බෑ. ඕක විසඳන්න පුළුවන් කෙනෙක් කියනවා. එයා බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා. කවුද? බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා කියලා. අන්න එදා තමයි යාට මේ බුද්ධ කියන වචනේ ඇහුනේ. ගෞතම නමින් බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා. ඔයා වගේ භාවනා කරපු සිල්වත් කෙනෙක්ට ওই වගේ මානසික ස්ට්‍රෙස් ආවොත් විසඳන්න පුළුවන් ඒගොල්ලන්ට විතරයි. එයා කොහෙද ඉන්නේ? එයා ඉන්න දිශාවක. ඒතකොට මේ බාවරී තවුසට වයස අවුරුදු 100ක් පැනලා ඒ වෙනකොට. ඒ කියන්නේ මුළු ජීවිතේම බොරුවක් කරපු මිනිහෙන්නේ. අර වගේ 100ක් පැනලා. ඒතකොට එයාට යා ගන්න බෑ බුදුහාමුදුරු ඉන්න වෙලාවට. එයා යාගේ ප්‍රධාන ගෝලවන්ට කතා කරා රජිත ඇතුළු. ඒ වැඩකාරයෝ වගේ ඉන්න ඒ කට්ටියට කතා කරා. ඒගොල්ලෝ කිව්වා මෙහෙම අපේ වේද පොත්වල තියෙනවා මේ බුදුවරුන්ගේ ලක්ෂණ. ඒ ටික කියන්නේ ඔයා ඉගෙන ගත්ත දේවල්. ඒගොල්ලෝගේ මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා. ඒගොල්ලෝගේ මේ වගේ රූප ස්වභාවයක් තියෙනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයි කියලා කිව්වම සමහර මිනිස්සු හිතන්න පුළුවන් අඩි 32ක පොල් ගහක් වගේද කියලා. එහෙම නැහැ. අඩි 6ක් උස මිනිස්සෙක අංග සම්පූර්ණ සියලු ලක්ෂණ තියෙනවා. එතකොට මේ ලක්ෂණ අඳුර ගන්න විධික්‍රම කිව්වා ඒගොල්ලෝගේ වේද පොත්වල තියෙන විදියට. කියලා ඒ අජිත ඒ කට්ටියට කිව්වා ඉස්සෙල්ලම ගියාම එයාගේ බලන්න ඕනේ ලක්ෂණ තියෙනවද කියලා. මොනවද තියෙනවද කියලාද? නැත්තම් බුදු කෙනෙක් නෙවෙයි. උසට හරියන ඇඟපත නැත්තම් ඒ උස වඩාත් වැඩි නම් උස ගොඩාක් අඩු නම් ඌ බුදු කෙනෙක් නෙවෙයි. එහෙම තමයි පොතේ ලියලා තියෙන්නේ. ගිහිල්ලා ඒ ලක්ෂණ 32ම ගුව බලා ගන්න. ඉතින් දැන් අර මේ අජිත ඇතුළු 16ටම ඒව ලක්ෂණ විද්‍යාව උගන්වලා වේදේ තියෙන විදිහට බාවරිකව ඕගොල්ලෝ ගිහිල්ලා එයා හම්බ වෙන්න. එයා බුදු කෙනෙක් නම් අනිවාර්යයෙන් පණිවිඩය අහගෙන මාව හොයාගෙන එන්න. මම මානසික ප්‍රශ්නයක ඉන්නේ. ඒක ඔයාලට විසඳන්න බෑ කියලා. ඒ ප්‍රශ්නේ මොකද්ද? හිස් මුදුන පැලෙන්න කියලානේ තාප කරේ. ඒකට තමයි උත්තරය ඕන. හිස් මුදුන පැල්ම මොකද්ද? එතකොට මේ අජිත ඇතුළු කණ්ඩායම ගියා බුදුහාමුදුරුවෝ ඉන්නවා කියපු තැන් වලට යන හැමතැනම මේ බුදුහාමුදුරුවෝ යන්න ටික වෙලාවකට කලින් එතනින් ගිහිල්ලා. මාස ගාණක් තිස්සේ බුදුහාමුදුරුවෝ පළව කරා. අද නම් ඉතින් Facebook එකේ කමෙන්ට් එකක් දාලා යන්න තිබුණා හිටියනා. එහෙම දැන් ඉතින් යනවා අතන ඉන්නවා කිව්වා අද බුදුහාම එතන ගියා. ඒ චාපාල චේතිය කියලා ඉන්දියාවේ තැනක් තියෙනවා.
අන්න ඒ කන්ද මුදුනේ බුදුහාමුදුරයාගේ ශ්‍රාවකයොත් එක්ක නිදහස් වී වැඩ ඉන්න වෙලාවේ ඒ කන්ද මුදුනේ ඉන්නවයි කියලා ආරංචි ආවිලා මේගොල්ලෝ දඩබඩ ගාලා යනවා. එතකොට ගියාට පස්සේ ඒගොල්ලෝ ඒ බුදුහාමුදුරුවෝ දකින්නකොටම එන ලොකු සතුටක් එනවා යාට. ඒක අර ලියලා තියෙන කවි වලට පෙරලලා තියෙන තසිතෝ උදකං සීතං මහාලාභංච වාණිජෝ. ඒ කියන්නේ මේ පිපාසිතව හිටපු කෙනෙකුට දිය ලැබිච්චා. සිසිල් දිය ලැබුණා වගේ බුදුහාමුදුරුවෝ දැකීම කියලා. ඊළඟට ගිමනින් ඉන්න කෙනෙක්ට මේ ගණදෙනු කරන පොඩි ලාභයක් නෙවෙයි ලැබුණේ මහ ලාභයක් ලැබුණා වගේ බොහාන්සේගේ දැකීම කියලා. එයාලට හිතෙනවා කියලා. ඒ වෙලාවට ආපු අදහස් පස්සේ කාලේ කවි වලට ලියලා තියෙනවා. ඒක බැලුවොත් ලියා ගන්න පුළුවන්. ඉතින් ඒක හරි ලස්සන උපමා හතරක් කියන බුදුහාමුදුරුවෝ ගැන ගණදෙනු වෙලෙන්දෙක් ගණදෙනු කරා නම් මහ ලාභයක් ලැබුණා වගේ බුදුහාමුදුරුවෝ දැකපු එක. ඊළඟට මේ ගිමනින් ඉන්න කෙනෙක්ට හෙවණක් ලැබුණා වගේ පිපාසිතව ඉන්න කෙනෙක්ට සිසිල් දිය ලැබුණා වගේ. තව මොකක් හරි එකක් කියනවා. ඒ පාර ගිහිල්ලා ඉවරලා අර බාවරි තවුස උගන්නන ලක්ෂණ බලන්න කියලා මේගොල්ලෝ බලනවා පැත්තෙන් ඉඳගෙන වොච් කරගෙන හරි නලලා ඕකේ. කෙස් ඕකේ. දැන් 30ක් බලන දෙකක් පේන්නේ නැහැ. දෙක තමයි එකක් දිව එකක් ලිංගය. දැන් පොතේ නම් තියෙන්නේ බුදුහාමුදුරුන්ට ඒක පෙන්නුවා කියලා. මට ඒක විශ්වාස කරන්න බෑ. ඉතින් කාමරයකට ගෙනිහිල්ලා පෙන්වන්න පුළුවන් සමහර වෙලාවට. උඩ බලාගෙන ඉතුරු දෙකක් කියලා. පොතේ තියෙන්නේ ලියලා තියෙන්නේ මේ දෙකක් දිව එළියට දාලා පෙන්වවලු. ඒ කට්ටියට විතරක් පේන්නේ. ඉතින් ඒ කට්ටියට විතරක් තමයි පෙන්වන්නේ නැති වෙන අයට පෙන්නලා වැඩක් නැහැ. ඉතින් මේ ලක්ෂණ දෙකක් පෙන්වවලු මම අංග සම්පූර්ණයි කියලා. ඊට පස්සේ කිව්වලු බුදු කෙනෙක් නම් ඔයලා අහන්න එපා. එයා ඉස්සෙල්ලා කතා කරා ඔයාලත් එක්ක. මොකද එයාට තියෙනවා ඔයලා ආපු ප්‍රශ්නේ වටහා ගැනීමේ ශක්තිය. හිත කියවීමේ හැකියාව ඇති එයාට. ඒ වගේම බුදුහාමුදුරුවෝම අරයාගේ හිතේ අජිත හිතින් ප්‍රශ්න අහන බුදුහාමුදුරුවෝ උත්තර දෙනවා. ඒක කරනවා නම් වෙනම පැයක විතර ලස්සන දේශනාවක් කරන්න පුළුවන්. ඒක එකක් තමයි අජිත අහන එක ප්‍රශ්නයක් තමයි මේ තාපසයාගේ ප්‍රශ්නේ අන්තිමටම අහන්නේ යා. හිස් මුදුනේ පැලනවා කියන්නේ මොකද්ද කියන එක. ඒ සාපය මොකද්ද කියලා. ඒ අහන මේ සිතුවිලි ගංගාවක් යනවා. මේ ගඟක් ගලනවා. ඒ ගඟ නතර කරන්නේ කොහොමද කියලා. දැන් මම කිව්වේ මෙතන සිතුවිලි වැලක් යනවා කියලා. ඒකත් එක්කනේ මේ කතාව පටන් ගත්තේ. මේ සිතුවිලි ගංගාවක් ගලාගෙන යනවා. කොහොමද මම ඒක නතර කරන්නේ? සැඩපහර නතර කරන්නේ කොහොමද කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කියන වචනයක් මොකද්ද? සිහියෙන් එය නතර කරන්න පුළුවන් කියලා. මොකෙන්ද? සිහියෙන්. දැන් කෙනෙක්ට සිහිය නැත්තම් එයා එකපාර පුරුද්දට නිගමන වලට එනවා. මොකට එනවද? එකපාර නිගමන වලට එළඹෙනවා. එතකොට මේක බණ අලුතෙන් අහලා එයා ක්‍රමානුකූලව මේ මාර්ගය වඩනවා නම් ඉස්සෙල්ලම අපිව හම්බ වෙලා එයා සිහිය ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න ඕන. ඊට පස්සේ සිහිය දෙආකාරයක් තියෙනවා. සිහිය තියෙනවා දෙආකාරයක්. භාවනා මධ්‍යස්ථාන වල පුරුදු කරන අය ගොඩක් අය එකයි දන්නේ. එකක් තමයි ආයාස සිහිය කියලා හා නිරායාස සිහිය කියලා. ඒ කියන්නේ අපිට පුළුවන් අපේ හිතේ තියෙන මානසිකාර්යය උදව් කරගෙන සිහිය බලහත්කාරයෙන් මනසට පුහුණු කරන්න. ඒක හරියට දරපලනවා වගේ වැඩක්. මොකද්ද? දරපලනවා වගේ කියන්නේ මේ බලෙන් මේ අවධානයෙන් ඉන්න තමන්ගේ මනස ගැන. හිතට වෙන දේවල් ගැන. ඒක ටික දවසක් යනකොට එයාට ධර්ම මාර්ගය එපා වෙනවා. එයාට විමුක්ති මාර්ගය එපා වෙනවා. එයා වෙහෙසටපත් වෙනවා. අර බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ තියෙනවා එක්කෙනෙක් සක්මන් කරනවලු ඉවරයක් නැතුව සක්මන් මළුවම ලේ වලින් විලනවා. ඒක රැට නිදි නැතුව සක්මන් කරනවලු. යටිපතුල් තුවාල වෙලා ලේනවලු. හැබැයි එතකොට එයා ඒ දරන ආයාස 100කට. බුදුහාමුදුරුවෝ යාගාවට ඇවිල්ලා කියනවා මෙහෙම කතාවක්. මේ ඔහේ බුදුහාමුදුරන්ට ආරංචි වෙනවා නේ විසුණු වහන්සේලා ගිහිල්ලා කියලා මෙයා මේ නිවන් දකින්න මාර try එකක් දෙනවයි කියලා. හිත හදාගන්න. ඉතින් බුදුහාමුදුරුවෝ ළඟට එනවා. ඇවිල්ලා අහන මොකෝ සක්මන් මළුව පුරාම ලේ. ඒතර එයා වාඩි වෙනවා. බුදුහාමුදුරුවෝ කියන ඔහේ ගිහි කාලේ මේ වීණා වාදකයෙක් නේද? වීණාවන් වාදනය කරනව නේද? ඔව් කියනවා. එතකොට මේ වීණාවේ ලස්සනටම හඩයන්නේ කොහොමද? මේ හොඳට හයියෙන් දාගෙන ගැහුවොත්ද? හිමින්ම ගැහුවොත්ද? අවශ්‍ය කාලයට ගැහුවොත්ද? අවශ්‍ය විදියට ගැහුවොත්. ඒකට ඒ තත් සුසර කරන්නේ කොහොමද? ඒ සුසර කරන විදිය ගැන අහනවා. අන්න ඒ වගේ බුදුහාමුදුරුවෝ යාට එයාගේ ආයාස 100 වැරදි කියලා පෙන්නලා ඒ වෙලාවේ નિરાයාස 100 පිළිබඳව එයා දන්න දෙකේ උගන්වනවා. ඇත්තටම નિરાයාස 100 කෙනෙක් පුරුදු කරගත්තා. පුරුදු කරගන්න දෙයක් නැහැ. નિરાයාස 100 ඇතුලේ තියෙන එක ඒක කතා බහ කරලා උඩට මතු කරගන්න ඕන එක. අර බුදුහාමුදුරුවෝ කතා බහ කරලානේ යාට මතු කරලා දුන්නේ. එතකොට හරිම ලේසි. එතකොට එයාගේ අර ජීවිතය ඇති කරගත්ත නිගමනයට එන පුරුද්ද මේ මායන් වලට අහු වෙන පුරුද්ද එකපාර අඩු වෙනවා. දැන් ඊයේ අපේ භාවනා වැඩසටහනක් ඉවර වුණා. ඊයේ නේද? ඔව් ඊයේ.
එතකොට එතන මම මේ අවසාන වෙලාවෙ ඉන්නකොට එක අම්ම කෙනෙක් ඇවිල්ලා හිටියා මේ හරිම කෙට්ටු ගැහණිය. එතකොට මං ඉතින් ඇහුවද එයාත් එක්ක කතා කරගෙන නැති නිසා ඔයා අයියා. එතකොට මේ ඔයා මොනවද මේක ඉගෙන ගත්තේ මේකට ඇවිල්ලා කියලා. මම දන්නවා ඉතින් මිනිස්සු භාවනාවට ආවම ඉගෙනගෙන යන්නේ නැහැ. බොරුවට වාඩි වෙලා හුස්ම ඇදලා යනවා කියලා. ඉතින් මම නිකමට ඇහුවා මොනවද මේක ඉගෙන ගත්තේ කියලා. එතකොට එයා කිව්වා එයා මං අහපු ප්‍රශ්නෙට පැත්තකින් තියලා කිව්වා මගේ දරුවා මැරුණා අවුරුදු 19ක් එකම පුතයි මට හිටියේ. මිනිහත් මාව දාලා ගියා. මම තනි වෙලා ඉන්නේ. මට දැන් සීනි තියෙනවා කියලා කෙට්ටු වෙන්න හේතුවයි ඔක්කොම එයාගේ විලාපය කිව්වා. එතකොට මේ මිනිස්සයා ඒ දාර්ශල සිහිය පිළිබඳව ඉගෙනගෙන නැහැ. තේරුම් අරගෙන මේ මානසික ප්‍රශ්නකින් ඉඳලා තියෙනවා. ඉතින් ආයෙ කතා කරාට පස්සේ මම එයාට කිව්වා චිත්‍රයක් අඳින්න ඔයා. දැන් මේක මේ දේශනාව අහන අයටත් ඕනම් මේක කරන්න පුළුවන්. මම එයාට දුන්න එතන තියෙන පොතකුයි පෑනකුයි විසිකලා ඔයා චිත්‍රයක් අඳින්න කියලා. මගේ අතර රිදෙනවා. ඒක චිත්‍ර අඳින්න බෑ කියලා. මම ඔය අතර රිදලා කැඩුනත් දැන් ඔහේ අඳින්න ඕන. එතකොට මේ මිනිස්සයා මම හිතා හිනහ ගියා පාර චිත්‍ර අඳින්නේ කොහොමද මම හිතන්නේ පුතා මැරිච්ච දවසේ ඉඳලා හිනහවනේ ඒ වෙලාවේ. ඉතින් එතකොට එයාට මං කිව්වා යකෙක් අඳින්න. මොකෙක් අඳින්නද? යකෙක්. යක්කුගේ ඇස් මොන පාටේ? යච්චුව රතු පාටේ කියලා. අඳින්න බෑගෝ මම එන රවුන්ඩ් එකක් ගහපන්. රතු පාට. යක්කුගේ ඇස් රතු පාට. ඊට පස්සේ නහය මම පිළිවෙලට තියනවා කැතට තියනවාද? ඔන්න ඔහොම මොකක් හරි එකක් තියෙනවා. මේ දකුණු පළාතේ යකෙක්. ඊට පස්සේ කට මොකක් හරි තියලා මෙහෙම මට වගේ දිග නලදක් තියෙනවා. මේ මිනිස්සේ දැක ගියාද? දැන් මේක මොකද්ද? මෙහෙම එක මූණ. හරි. සමහර මෙතනත් ඇහක් තියෙන තුන්වෙනි ඇහක් වෙන්න පුළුවන්. මේක වෙන්න පුළුවන් මිනිස්සු අරගෙන අතුලට ගිල ගන්න. ඉතින් ওই වගේ යක්කු අපිට අඳින්න පුළුවන්. ඉතින් මට පේන්නේ තවත් විදියට මේ හිත එක මායම් මවන මිනිස්සුගේ මනස. ඒ කියන්නේ මම ඒකට යක්කු මවනවායි කියලා. ඒ මායම් මවනෝ මවුවට පස්සේ මොකද වෙන්නේ? මිනිස්සු ඒකට බය වෙනවා. මොකක් වෙනවද? මවනවා ඇත්ත කියලා හිතනවා. ඒ කියන්නේ එකත් එක්ක නිගමනයට එනවා. ඒකත් එක්ක බය වෙනවා. මොකක් වෙනවද? ඇත්ත කියලා හිතච්ච ගමයි මායම කියන යකෙක් කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? බය වෙනවා. ඒක තමයි මිනිස්සු මානසික ප්‍රශ්න වලින් පෙළෙනවා කියන්නේ. මිනිස්සු මානසික ප්‍රශ්න වලින් පෙළෙනවා කියන්නේ මොකද්ද? මිනිස්සුම මොනවා හරි සිද්ධියක් අල්ලගෙන දෙයක් ඔළුවේම වලා ඒ සිද්ධිය එයාම ඇත්ත කියලා එයාම බය වෙනවා. එයාම අඬනවා. එයාම විලාප තියෙනවා. එයාම මැරෙනවා පේනවා. ඇත්තටම කිසි දෙයක් සිද්ධ වෙලාද? ඒ සියල්ල කරන්නේ කවුද? හිත. ඒක හරියට එයාම ඇඳපු යකාට එයාම බය වෙනවා. මම කිව්වා දැන් අඬන්නේ මට විස්තර කිව්වේ දැන් තමුසේ ඇඳපු යකාට බය වෙලා අඬනවා. බැරිනෝ. පුළුවන්ද? තමන්ම චිත්‍රයක යකෙක් ඇඳලා තමන්ටම බය වෙලා අඬන්න පුළුවන්ද? ඒ වුණාට මිනිස්සු කරන්නේ ඒක නෙවෙයිද? මේ හිත තේරුම් ගත්තේ නැතුව මිනිස්සු මොනවා හරි නිවන මිනිස්සු අල්ල නිවන කියන්නේ නිවන කියන අල්ල ගන්නවා. දැන් ඒකේ පුල් ආතල් එකේ ඉන්නවා. ඒ නිවන පාවෙලා වගේ ඉන්නවා. එකපාරට මම වගේ යකෙක් ඇවිල්ලා කොයි තෝ නිවන් දැකලා තියෙන්නේ කියලා. ඌට එතන ඉඳලා පේන්නේ නිවන නෙවෙයි යකෙක්. ඌම බය වෙනවා මම නිවන් දැකලා නෑ අරක නෑ කියලා. දැන් තේරෙනවද? මිනිස්සු එක යක්කු මවනවා දෙයියෝ මවනවා මේ පූස මවනවා හාව මවනවා එකපාරට කොටිත් නැවෙනවා ඊ අතර. ඊට පස්සේ වෙන ඌම පැනලා කනවා වගේ. එතකොට ඔන්න ඕවත් කියනවා ડિප්‍රෙෂන් කියලා. මොනවා කියලාද? ડિප්‍රෙෂන් කියන්නේ ඕක. තමන්ගේම මනසට තමන් බය වීම. තමන්ගේ මනස මවන චිත්‍ර තේරුම් ගන්න බැරුව හැඬීම. දෙයක් වුණාම ඒක එතනින් ඉවරයි. දැන් බෝම්බේ පිපිරුවා ඒක එතනින් ඉවරයි. ඉතින් එතෙන්දී දැක්ක සමහර ආම්දුරු තාමත් බෝම්බෙත් එක්ක ජාතිය ආගම ඡන්දය ඔක්කොම ඇදයි යනවා. කාදිනල්තුමත් ඇදයි යනවා. මම දන්නේ මේක ප්‍රඥා ටීවී එකේ දායිද කියලා. අර ඇදගෙන යනවා මේ ඒ වුණාට දැන් අර බෝම්බේ පුපුරලා ආවනේ යාගේ වයිෆ් මැරිලා දරුවා මැරිච්ච මිනිස්සෙක් මේ ඊයේ පෙරේද ආවනේ ලංකාවට. ඒ මිනිස්සයාට මට හිතුණා මගේ මේ ආධ්‍යාත්මික ගුරුවරයා වශයෙන් ඔහු මගේ සාමාන්‍යන සහතිකයට දාගන්න. දැක්කද එයා කියපු එක මම නිවුස් වලට ගියානේ. ඒ මොකද්ද කිව්වේ මගේ දැන් දරුවා මැරුණා.
ඒක මගේ මිනිස්සේ මරුණා. අපි ලංකාවට ආදරය කරා. නමුත් මට ඒක වෛර කරන්නේ නැහැ. ওই වගේ සිදුවීම් ඕන තරම් ලෝකෙ සිද්ධ වෙන්න පුළුවන්. ඕනම වෙලාවක. මේ ලෝකෙට අවශ්‍ය ආදරය මිසක් වෛරයනේ. වෛරය ඕන තරමට මේක ඇතුලේ තියෙනවා හැමතිස්සෙම. ඉතින් මම බලනකොට කාදිරල් ෆේල්නේ. ආමුදුරු ෆේල්නේ. ඉතින් මම වගේ නම ඇත්තටම කියන්නේ ඒ වෙලෙම කාදිරල් තනතුර දෙනවා අර මිනිස්සයා. අද ඉදලා කාදිරල් වෙන්නේ මම ඔයාගේ සේවකයෙක් වෙන්නම් කියලා. ඒක ඇත්ත. අපිට ඒ වගේ දේවල් වලින් අපි පුළුවන් නම් ඒ වගේ මිනිස්සෙක් හදලා සහතිකයට දාගන්න එක සමහරකට වටිනවා. කපාහරිනෙත් බලදරින් නිසා සමහරට කපාහරි. එතකොට අද අපි ගත්තේ අපි පැහැදිලි කරලා දෙන්න මේ අවසානයේ මේක සාරාංශ කරොත් බුදුහාමුදුර අපිට දීපු එක වචනය. දැන් මේ එක වචනයක් කරහා තමයි මේ සියලු පැහැදිලි කිරීම කරේ. විපස්සනාව කියන්නේ එක වචනයක්. ඒ තමයි මොකද්ද? සිත කියන්නේ සතර මං හන්දික මායම් පෙන්නන මායංකාරය. එච්චරයි අපිට ගියක් දීලා තියෙන්නේ. බුදුහාමුදුරෝ අපේ පංච උපාදානස්කන්ධේ උපමා කරනවනේ. ඒ ඇවිල්ලා විදර්ශනා වැකි පහ. වැකි වශයෙන් ගත්තොත්. ඒ කියන්නේ රූපේ උපමා කරන්නේ මොකටද? රූපය. මොකටද උපමා කරලා තියෙන්නේ? වේදනාව. සංඥාව. අපේ සත්පුද්ගල වශයෙන් අපි සත්‍යයක් පුද්ගලයෙක් හිතන එක බුදුහාමුදුරුවෝ කොටස් පහකට කඩන නිර්වචනය කරලා කඩලා තියෙනවා. සමහරට මේ වගේ ඒවා මේ වචන පහ බුදුහාමුදුරුවෝ ජීවමාන වෙන කලිනුත් වේද පොත්වල තියෙන්න පුළුවන්. තිබිලා තියෙනවා. ඒක බුදුහාමුදුරුවෝත් භාවිතා කරලා තියෙනවා. රූප වේදනා සංඥා සංස්කාර. ඊළඟට තියෙනවා විඥාන. එතකොට මේ බුදුහාමුදුරුවන්ට අපිට මේ අපේ ජීවිතය අවබෝධ කරගන්න මේවට විවිධ උපමා දීලා තියෙනවා. අපිට මේ වේදනාව අපිට පෙන්වන්නේ දිය බුබුලක් කියලා. මොකක් වගේද? දිය අපි ඉස්සරහට පැහැදිලි කරන වේදනාව වෙනම දිය බුබුලක් වගේ. ඒ කියන්නේ ඒකත් ඒ වේදනාව දිය බුබුලක් වශයෙන් දකින්න කෙනෙක්ටත් වෙන්නේ අයිතර පෙන්වන්න පුළුවන් ගණන දවසට ඒකට අහු වෙන්නේ නැති වෙලා. සංඥාව පෙන්වන්නේ මොකක් වශයෙන්ද? මිරිගුවක් වශයෙන්. මිරිගුවක් කියලා. සංස්කාර පෙන්වන්නේ කිහෙල් ගහක් පට්ට ගහනවා වගේ. රූප මේ විඥානය පෙන්වන්නේ මායාකාරයක්. මායාවක් වගේ. මායාකාරයක් කියලා කියන්නේ ඒකට උපමාවක් දීලා තියෙනවා. රූපය පෙන්වන්නේ පෙන පිටක් වගේ. එතකොට අද අපි පැහැදිලි කරගත්තේ අපේ මනස දැන් ওই වචනේ ඇති. මම කියන්නේ මිනිස්සෙක්ට සත්‍ය හොයාගෙන යන මට්ටමේට තමන්ගේ හිත මායාකාරයක් වගේ කියනවා. ඒ ඇති. තමන්ට පුළුවන් ඒක ඒ දීපු දත්තේ ඔස්සේ තමන්ගේ මනස ගවේෂණය කරගන්න. පරිශීලනය කරගන්න. එතකොට මට මේ වචනේ මම අහගත්ත දවසේ මට කල්පනා බොහොම කාලයකට කලින් එකපාරට මගේ මුළු ජීවිතේම නතර වුණා වගේ. මම ඒක අපි පොඩි කාලේ මේක ගැන එච්චර අපිට අවධානයක් දුන්නේ නැහැ. මට ගිහිලා විඥානයේ මායාකාරී. එතකොට මට තේරුණා මට පොඩි කාලෙත් තිබුණ හිතක්. මට මේ දැන් පහළ වෙන්නේ සිත්. දැන් මම මැරෙනකොට පහළ වෙන්නේ හිත. හිත කියන්නේ අපිට යමක් දැනෙනවා. වෙන මොකක් නෙවෙයි. එතකොට මේක මායාවක් නම් මේක මායා පෙන්වීමක් නම් මට මේ දැනෙන කිසිම දෙයක් ඇත්ත නෙවෙයි. මම නමුත් ඒ වෙනකොට හිතාගෙන හිටියේ මට දැනෙන බොහෝ දේවල් ඇත්තේ කියලා. දැන් මේක අහන මිනිස්සු උනත් බොහෝ මිනිස්සු හිතන්නේ Tamanට දැනෙන දේවල් ඇත්ත. Tamanට හිතන දේවල් ඇත්තේ කියලා. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අපිට දැනෙන දේවල්, හිතන දේවල් හරියට මොකද්ද? ඇත්ත වගේ පෙනුනට ඇත්තක් නෙවෙයි කියලා. ඉතින් අපේ මුළු ජීවිතේම මොකද්ද? මුළු ජීවිතේම මායාවක්. මොකද්ද? මායාව. නමුත් ඒ මායාව දැන් අපිට එක ඇත්තක් වෙලා සමහරට ඒක බොරුවක් වෙලා. ඒ වචනේ තේරෙන්නේ නැහැ. ඇත්තක් වෙලා කියන එක තේරෙනවා. බොරුවක් වෙලා කියන එක තේරෙන්නේ නැහැ. තේරෙන නිසා ටික කාලයක් කියන එක පැහැදිලි කරලා දෙන්න. මේ මායාවකාරී මනසට මිනිස්සු අහු වෙනවා ඇත්තක් කියලාත් අහු වෙනවා බොරුවක් කියලාත් අහු වෙනවා. ඉතින් මේ දෙකෙන්ම මිනිස්සෙක් නිදහස් වුණොත් තමයි එයා මනසින් නිදහස් වෙනවයි කියලා කියන්නේ. ඒ නිසා දැන් මේවා අහගෙන යනකොට මිනිස්සෙක්ට මේ ටික හිතගෙන අහගෙන යනකොට Tamanට මේ පැය වුණා සහනයක් දැනෙන්න පුළුවන්. මේ එකක් දැනෙන්න පුළුවන්. ඒතර ඕගොල්ලෝ කරන්න ඕන දේ තමයි Tamanට කවුරු හරි මේක අහගෙන යනකොට Tamanගේ හදවත පලාගෙන මම මේ කියන වචනේ වදිනවා නම් ඒවා දැන් YouTube එකට වැටෙනවා. ප්‍රඥා TV කියලා ගියාම වැටේ. නැත්නම් මගේ නමකින් ගැහුවම මම ඉස්සරහට දානවා. ඒකේ කොපියෝ TV එකේ අරගෙන ඒවා අරගෙන කොපි ගහලා මිනිස්සු අවශ්‍ය මිනිස්සුන්ට බෙදන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන තරමක් බෙදන්න. බෙදලා කවුරු හරි එක මිනිස්සෙට ජීවිතේ හොයාගෙන ඉන්නවා නම් මේ සමහරට මේ එක වචන දැන් පළවෙනි වැඩසටහන කරා. ඒකට දායකත්වයේ දුන්නේ එක්කෙනේ මේ ආපු එක්කෙනේ. දුන්නේ නැහැ මම බලෙම ගත්තා. හරිද? ඊට පස්සේ මේ
දැන් බලන්න ඒකේ ඒ වැඩසටහන අහලා කීප දෙනෙක් තමන්ගේ මානසික පීඩාව ටිකක් හරි නිවාගත්තනේ. අතන ටිකක් නිවාගත්ත ඒගොල්ලොන්ට තව උත්සාහ වීර්ය අරගන්න ඕන නම් ජීවිත කාලේ හොඳටම නිවන්න කියලා දෙන්න පුළුවන්. ඉතින් ඒක යාගේ වැඩ. නමුත් මේ ලෝකේ මිනිස්සු ගිනි ගොඩක ඉන්නේ. සමහර අයට ගිනි මැලේ ඇවිලිලා නිවා ගන්න බැරුව දඟලන්නේ. ඉතින් ඒ නිසා එවැනි මිනිස්සෙට අර බුදුහාමුදුරුවෝ දැක්කා වගේ තමයි. මේ බුද්ධ වචනනේ අපි කියන්නේ අර අජිත කිව්වේ තසිතෝ උදකං සීතං. මේ පිපාසිතව කෙනෙක්ට සිසිල් ජලය ලැබිච්චා වගේ. ඉතින් ඒක තමයි ඒක බෙදන්න. Tamanට පුළුවන් පිනක් බලාපොරොත්තු වෙන්න ඕන පිනක් බලාපොරොත්තු වෙන්න බෙදන්න. පිනක් ඕනේ නැtei කියලා හිතනවා නම් එහෙම බෙදන්න පුළුවන් තරම් ගහලා සිල් ගන්න සමහරු 30 35 50 මෙහෙම සිල් ගන්නවා. අර බාවරීගේ ඔළුව පැලුණා කිව්වා වගේ තමයි ඊට පස්සේ. ඊට පස්සේ වචනේ දරා ගන්න බැරි වෙලා යනවා. ඒ නිසා Tamanට කාට හරි ඇත්තටම හිත අවංකව හදන්න ඕන නම් අපි දන්නේ අපිට උදව් කරන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ අපි අතර නෑනේ සමහර මිනිස්සු දැන් මේක සමහර අය දැන් කීප දෙනෙක් කතා කරා ඒගොල්ලෝ අහලත් නෑ මේ මම ඉන්නවද කියලා ඒගොල්ලෝ දන්නෙත් නෑ. මේ ගියාම තමයි දන්නේ මෙහෙම බණක් තියෙනවා කියනවායි කියලා. එතන බණක් මේ මෙහෙම ඉගැන්වීමක් කරනවා කියලා. ඊට පස්සේ අහනවා DVD කොහෙද තියෙන්නේ? ගන්නෙ කොහෙද? ඒ නිසා මේ බොහෝ අය ඉන්නවා හිත හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා. නමුත් අපි ඒගොල්ලෝ මුණ ගැහෙන්නේ පාලම හැදිලා නැහැ. එතකොට මේක කවුරු හරි අහලා දැන් මේක අහලා මේක වැරදි කියලා හිතනවා ඒගොල්ලෝ එහෙම ඕනේ නැහැ ඒක කරන්න. ඒගොල්ලෝ වැරදි කිය අහන්න. කාට හරි හිතන මේක මාරයිනේ. අනේ මේක තව කෙනෙක් අහගත්තා නම් හොඳයිනේ. අන්න එතන පුළුවන් යාට ඩවුන්ලෝඩ් කරලා ෆෙන් එකකට දාලා දෙන්න පුළුවන්. DVD එකක් ගහලා දෙන්න පුළුවන්. ඒකෝ ඒවට ගහන්න ඒක කරගන්න ඕන නම් අපිට කතා කරලා විමසලා ඇහුවොත් අපි කියන්න. ඉතින් ඒ විදිහට පුළුවන් තරම් අනිත් අයට Tamanට හිතට වැදිච්ච අය දැනුවත් කරන්න. Tamanට හිතට මම මේ කියන එක තේරෙන්නේ නැති, දැනෙන්නේ නැති, මේක බොරු වෙයි කියලා හිතන. මේක මේ රඟපෑමක් කියලා කිසිම කෙනෙක් එහෙම කරන්න එපා. එයාට තියෙන පුළුවන් තරම් බනින්න යන හැමතැනම බනින්න. මෙන්න අයිත් සාසනය කනවා. මෙන්න මේ මොකක්ද එකක් බෝඩ් එකක උගන්වනවා. පුළුවන් තරම් එහෙම කියන්න පුළුවන්. ඒක තමයි එයාගෙන් කරන්න ඕන දේ. අනිත් අයට පුළුවන් තරම් DVD ගහලා පෙන් වලට දාලා අනිත් අය දැනුවත් එක මිනිස්සෙක් හිත හදාගත්තා ඒක එයා තමන්ගේ හිත නිදහස් කරගන්න තමන්ට ඒක ලොකු කුසලයක්. ලොකු පිනක්. ඒක තමයි මම කරන ඉල්ලීම. ඊට පස්සේ අපි මේ ඉදිරි වැඩසටහන් වලදී තව ඔබට මනස පිළිබඳ වෙනත් පැති වලින් පැහැදිලි කරලා දෙනවා. ඉතින් අදට මේ ටික තේරුම් ගන්න හැමදෙනාටම තෙරුවන් සරණයි සුවපත් වේවා.